ප්‍රසාද පුරවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රීනතරණ ආශිර්වාද දී වහන්සේ ඔබගේ ශික්ෂෙහි ඵලය වංචේ ආශිර්වාද දහමේ සන්ත පරිදි මෑණියනි පාපේ උදෙසා දැනට අපේ මරණ වේලෙදී යාඥා කරන මනවාමෙන් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ගාදර ප්‍රමාන්තියනි අපි අධ්‍ය බයිබල් අධ්‍යයනයට ඇතුල් වෙන්නේ සාමාන්‍ය සමයේ 6 වෙනි ඉරිදින බයිබල් පාඨය සමග බයිබල් පාඨත් සමග අපි ඊළඟ සතියේ මගේ ප්‍රමාන්තිනි ස්වර්ගාරෝහණ මංගල්‍යය ඉන් අනුතර ශුද්ධාත්මාගමනය අපි අත්දකිනවා. ඉතින් අද දවස වචනය ක්‍රියාපොතේ 8 වෙනි පරිච්ඡේදයේ 5 සිට 8 දක්වා 14 සිට 17 දක්වා ගීතාවලිය 66 1 පේදුරු 3:15 සිට 18 ජෝම් 14:15 සිට 21 ඔබ සටහන් ගන්නවා නම් ඔබ නෝට් ඩවුන් කර ගන්නවා නම් පෑනක් පොතක් තියාගන්න බයිබලය අතට ගන්න ඔබ මේ අධ්‍යයනය ලබන ඉරිදා දිව්‍ය පූජාවට සූදානම් වෙන්නට උන්වහන්සේ දයාබරව ඔබගෙන් මගෙන් ඉල්ලන ආරාධනා කරන දෙය වචනය සමග අතුලාන්ත ගමනකට යන්නට. ඉතින් දිව්‍ය පූජාවට යන්නට නොහැකි වෙලා ඉන්න වාතාවරණයක දේව වචනයත් එක්ක ගැඹුරු ගනුදෙනුවකට අපි ඇතුළු වෙන්නම වෙනවා මගේ ප්‍රමාන්තෙනි. එතකොට අද දවස උන්වහන්සේ ඔබ මාව පෝෂණය කරපු විදිහක් තියෙනවා. ඒ පෝෂණය කරපු විදිහ අද මේ ශුද්ධාත්මාගමනයට සූදානම් වෙන වෙලාවේ උන්වහන්සේ අපි උත්තාන සමයේ මුල්ම ඉරිදුන අපි අත්දැක්ක ස්වාමීන් වහන්සේගේ උත්තානය කියන තැන ඊට පස්සේ දයාවේ ඉරිදින උන්වහන්සේ ගෝලයන්ට උඩුමාල් මැදුරේ දර්ශනය වෙලා ප්‍රකාශ වෙච්ච විදිය තුවාල දැකලා සතුටු වෙච්ච විදිය ඊට පස්සේ තුන්වෙනි ඉරිදින උන්වහන්සේ එම්මාවුස් ගමන අයිති කරලා දුන්නා. හතරවෙනි ඉරිදින උන්වහන්සේ යහපත් බැටළු වෙන්ඩේරාණන් විදියට බැටළුවන්ගේ දොරටුව මමයි කියලා කියා දුන්නා. ඉන් අනතුරු උන්වහන්සේ බොමාව පෝෂණය කරේ උන්වහන්සේ මාර්ගයේද ජීවනයේද සත්‍යද ජෝම් 14 පළවෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පළවෙනි වගන්තියේ සිට 12 වෙනි වගන්තිය අද 15 ජෝම් 14 15 සිට 21 දක්වා අපි කියවනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ තමයි උන්වහන්සේ ජෝම්තුමාට අනුව අන්තිම රාත්‍රී භෝජනය. ජෝම්තුමාට අනුව අන්තිම රාත්‍රී භෝජනය තුල ස්වාමීන් වහන්සේ කතා කළ කියා දෙන දේ. ඒ කියන්නේ උන්වහන්සේගේ ෆෙයාවෙල් ස්පීච් එක. ඒ ෆෙයාවෙල් ස්පීච් එක ඇතුලේ උන්වහන්සේ කතා කරන දේ. ඒතර උන්වහන්සේ කතා කළා කියනවා මම ඔබව දාලා යන්නේ සහනදායකයන් නෙවන්න. ඔබට තනක් සූදානම් කරන්න. එතකොට මේ වෙන්වී යාමක් ගැන සහ ඒ වෙන්වීම තුළ ස්වාමීන් වහන්සේ දයාබරව ඔබමාව අවදි කරනවා. ඒ වෙන්වීම කුමක් සඳහාද? දැන් ගිය ඉරිදා කතා කළා කිව්වා ඒ වෙන්වීම ඔබගේම සුබ සිද්ධිය සඳහා කියලා. ඒ වෙන්වීම ඔබගේම සුබ සිද්ධිය සඳහා කියලා. ඒ කියන්නේ ඒ තැනදී ඒ වෙන්ව යන්නේ ඔබට තනක් සූදානම් කරන්න. ඒතොර එතනදී අපි අත්දැක්ක ලස්සන වචනය තමයි to feel the presence of him in his absence කියන එක. And also you can feel the power of his presence in his absence. ස්වාමීන් වහන්සේ නැති තැන ඔබට උන්වහන්සේව බලගත් විදියට අත්දකින්න. ඉතින් ඔබගේ මගේ මේ ජීවිත තත්වය ඔබ මම ඉන්න මේ අරගලකාරී
ප්‍රශ්නාර්ථයක් එක්ක ඉන්න මේ කාලය තුල ස්වාමීන් වහන්සේව දැනෙන්නේ නැති ඩ්‍රයිනස් එකක වියලිතභාවයක මේ වචන හරි දයාබර වෛති කර ගන්නවා. ඔබට මට අයිති වෙනවා මගේ ප්‍රමාදනේ. ඉතින් ඒ පැහැදිලිතාවයත් එක්ක ස්වාමීන් වහන්සේ අද ඔබ මාව ඉස්සරහට අරගෙන යනවා මේ කියවීම එක්ක. අද අපි මුලින්ම සුවිශේෂයට යමු. සුවිශේෂයත් එක්ක අපි අනෙක් කියවීම අයිති කරගන්නට යනවා. ජෝම්තුමාගේ 14 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ සිට 21 දක්වා. ඔබ මට ප්‍රේම කරන්න නම් කියන්න. ඔබ මට ප්‍රේම කරන්න නම් ඔබ මාගේ ආඥා පිළිපදින්නහුය. ඔබ මාගේ ආඥා පිළිපදින්නහුය. මගේ ආදර ප්‍රේමන්තයනි, ගොඩාක් වෙලාවට ආඥාව සහ ප්‍රේමය. ඉතින් ආඥාව සහ ප්‍රේමය එකට සම්බන්ධ කරගන්න අපිට අමාරු තැනක් තමයි. ඒ කියන්නේ නීතියක් එක්ක අපි කැමති නැහැ. නීතිය තියෙන තැන ආදරයක් තියෙන්නේ කොහොමද කියන එක. ඒතර ගොඩාක් වෙලාවට ඔබ මම ආඥා පිළිපදින තැනක හිටියට ඇයි ආඥා පිළිපැද්දේ කියද්දී චුටි කාලේ නම් ගොඩාක් වෙලාවට මේක බයක් එක්ක ෆෝබියා එකක් එක්ක ඔබගේ ජීවිතයට ඇතුළු කරපු දෙයක්. ඒතර ඔබ ආඥාක පිළිපැද්දේ නැත්නම් ඔබ අපාය යනවා. යකාට අහු වෙනවා. නැත්නම් ජේසු මොනවාද වේවැලෙන් ගුටි කන්න වෙනවා. කටපුච්චනවා. තේරුණාද කියන එක? ඉතින් එක බයවල් එක තමයි ආඥාව දුන්නේ. ඉතින් ඔබ මගේ ප්‍රේමන්තනේ ඔබ මම ගොඩාක් වෙලාවට රිලේෂන්ෂිප් එකක් නැතුව නීතිය පිළිපැද්දේ. ඒතර ඒක හරිම කරදරකාරී දෙයක් වෙනවා. මල වදයක් වෙනවා. ඒ මොකද රිලේෂන්ෂිප් එකක් නැතුව. ඒ කියන්නේ ආඥාවයි ආදරයයි නීතියයි ව්‍යවස්ථාවයි ප්‍රේමයයි සම්බන්ධ වෙන තැන. ඒක මහා දයාබර තැන. ඊට ඒකයි කතා කරලා කියන්නේ මම ආවේ ව්‍යවස්ථාව අවලංගු කරන්නට නෙමෙයි ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නට. එතකොට මගේ ආදර ප්‍රේමවත්නි යෙසායා 54 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. යෙසායා 54 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් පුරාණයේ ව්‍යවස්ථාව කියලා කියද්දී ඒක ව්‍යවස්ථාවලේ දිවසාවලේ තමයි දෙවියන් වහන්සේගේ වචනය මේ ලෝකයට ආව ප්‍රධානම තැන. එතකොට උන්වහන්සේ කතා කළා කියන කඳු පහව ගියන් හෙල් සෙලවුණත් නුඹට ඇති මගේ තිරබිම පහවෙන්නේවත් මගේ ගිවිසුම සෙලවෙන්නේවත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිදානන් වන මමය. ඒතර බලන්න ප්‍රේමය සහ ගිවිසුම අතර බන්ධ ඒ බද්ධ වීම. ප්‍රේමයයි ගිවිසුමයි අතර තියෙන සම්බන්ධතාවය. ඒතර උන්වහන්සේ කියන්නේ මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය. මතෙව් 5 18 වෙනි වගන්තිය. මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළා කියනවා මොකක්ද මම ආවේ ව්‍යවස්ථාව අවලංගු කරන්නට නෙමෙයි. සබවින් මම ඔබට කියමි අහස පොළව පහව ගියත් සියල්ල සම්පූර්ණ වනතුරු ව්‍යවස්ථාවලෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවි නොයන්නේය. යන්නේමය. මගේ ආදර ප්‍රේමන්තනේ බලන්න ඒකේ තියෙන ස්ථිරත්වය කොච්චර දයාබරව ස්වාමින් වහන්සේ ඔබට මට අයිති කරලා දෙනවද? තුන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ ආවේ ව්‍යවස්ථාව අවලංගු කරන්න නෙමෙයි ව්‍යවස්ථාව සම්පූර්ණත්වයට පත් කරන්න. 17 වෙනි වගන්තිය. මතෙව් 5:17 මම ව්‍යවස්ථාව දිවසාවලිය අවලංගු කරන පිණිස ආවේ මෙන්න සිතන්න. මම ආවේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය. මගේ ආදර ප්‍රේමන්තනේ බලන්නේ තැනදී ස්වාමීන් වහන්සේගේ වචනය. එතකොට මේ ව්‍යවස්ථාව තුල තියෙන ආදරය. ඒතර ඔබ මාව ස්වාමීන් වහන්සේ යොමු කරන්නේ ඔබ මට ආදරෙයි නම් ඔබ මගේ ආඥා පිළිපදිනවා. එතකොට ආඥා පිළිපදින්නේ ආදරය නිසා. ඒතර ආදරය තියෙන්නේ ආඥාව දෙන කෙනත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒතර සම්බන්ධතාවයක් නැතුව හුදෙක් නීතියක් දඬුවමක් එක්ක නීතියක් පිළිපැදලා තේරුමක් නැහැ. නොකර ඉන්නවට එහෙම හරි කරන එක හොඳයි. හැබැයි එතන මේ හරිම සම්පූර්ණත්වය තියෙන්නේ ඔබ ආදරය නිසා ඒ දේ කරනවා. ඒ ව්‍යවස්ථාවේ පිටිපස්සේ තියෙන සෙනෙහස උනාසගේ ඔබ මම දකිනවා. එතන අද සුදාත්මයන්ගේ වරමුණු කරගත ජීවිතයකදී මගේ ප්‍රේමාන්තයනි ඔබගේ මගේ ජීවිතයේ සුද්ධාත්මයන්ෝ හරහා සුදාත්මයන් තුල ජීවත් වෙද්දී ඒ සම්බන්ධතාවයට උනාසේ අරගෙන යන විදිය. ඒක උනාසේ පැහැදිලිව එයාලට කියන්නේ ඔබ ජෙරුසලමෙන් ඉවත්ව නොගොස් නගරයේ නැවතී සිටින්න. ඉහළින් බලය ලැබෙනතුරු නගරයේ නැවතී සිටින්න. ඒක මොකද ඉහළින් බලය ආවයින් පස්සේ තමයි ඒ සම්බන්ධතාවයට ඒ රිලේෂන්ෂිප් එකට යන්නේ අපි. ඉහළින් බලයක් නැතුව රිලේෂන්ෂිප් එකට යන විදියක් නැහැ මගේ ප්‍රේමාන්තයනි. ඒක උනාසේ කතා කළා කිව්වේ පියාණන් ලුක්තුමාගේ ක්‍රියාපොතේ 5 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ ඉඳන් පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුෙන්
ඔබ ජෙරුසලමේ නැවතී සිටින්න. බලාපොරොත්තුවෙන් ඉන්න බලය ලැබෙනකම්ම. ඒතර ශුද්ධාත්මයන් වහවයින් පස්සේ මොකද වෙන්නේ? ඔබ සම්බන්ධතාවයට යන්නේ. ව්‍යවස්ථාව පූර්ණත්වයේ තියෙන්නේ ශුද්ධාත්මයන් තුල. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඒතර මේ පසුබිමත් එක්ක අපි ආයති කරගමු. ඔබ මට ප්‍රේම කරන්න වුණම් ඔබ මාගේ ආඥා පිළිපදින්න හොය. දැන් බලන්න ඒ ආදරයත් එක්ක ඒතර ඔබ මට ආදරය කියලා කියද්දි ඔබ මට ප්‍රේම කරනවා කියලා කියද්දි මගේ ආදර ප්‍රේමාන්තයනි අපි උන්වහන්සේට ආදරය කරනවා කියන එක. කොහොමද අපි උන්වහන්සේට ආදරය කරන්නේ? දැන් 1 ජුවාම් 4:10 ගන්න. 1 ජුවාම් 4:10. දැන් ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? 1 ජුවාම් 4:10 වචනය අයිති කරගන්න. වචනේ බලන්න මොකක්ද කියන්නේ කියලා කියවන්න පුතේ. ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලේ වශයෙන් එවීමය. මගේ ආදර ප්‍රේමාන්තයනි බලන්න ප්‍රේම කියලා කියන්නේ අපි උන්වහන්සේට ආදරය කරන එකට වඩා උන්වහන්සේ අපිට ආදරය කරලා එකම පුතා දෙනවා කියන එක. 19ට යන්න. 1 ජුවාම් 4:19. උන්වහන්සේ කතා කරලා කියනවා අපි ප්‍රේම කරන්නේ කොහොමද? අප ප්‍රේම කරන්නේ කියන්න අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවිනි. අපට ප්‍රේම කළ බැවිනි. ඒ උන්වහන්සේ කියන උතුම්ම ප්‍රේමය මොකක්ද? තම මිතුරා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැත කියලා. ඒතර උතුම්ම ප්‍රේමය එතන තියෙන්නේ. මගේ ප්‍රේමාන්තනි ජේසු එකයි කතා කරලා කියන්නේ. ජේසු ඒ ශුද්ධාත්මයන් උදෙනවා කියන තැනදී ජේසු ඒ ප්‍රේමය මුදුන්නට අරගෙන යන්නේ කුරුසේ යාගික පූජාවත් සමග. ඒතර ජේසු කතා කරලා කියනවා දැන් ඔබ මට ආදරෙයි නම් ඔබ මගේ ආඥා පිළිපදිනවා. හැබැයි ඔබ මට ආදරය වෙන්නේ කොහොමද? මගේ ප්‍රේමාන්තනි ජේසුගේ ආදරය අයිති කරගත්තොත් ඒ කියන්නේ ඒ රිලේෂන්ෂිප් එකකට ගියොත් විතරයි ඔබ මට ආදරය කරන්නේ. ආදරය කරන්නේ නැතුව මගේ ආදර ප්‍රේමාන්තනි ආශ්‍රය කරන්නේ නැතුව රිලේෂන්ෂිප් එකක් නැහැ. ඒතර ඔබ මම මැෂින් වගේ සමහර වෙලාවට නීතිය ඉෂ්ට කරගෙන ගියා බයක් එක්ක සම්බන්ධතාවයක් නැතුව කොහොම හරි මම මේක කරා කියන දේවල් එක්ක අපි සමහරට කොච්චර අද මේ වගේ තැනක ඔබ මම කැළඹෙදි තමයි ඔබ මවදි වෙන්නේ. කොච්චර ආදරයකින්ද ඒක කරේ. දැන් ජීවිතේ ආදරය කියන එකයි මෙතන ප්‍රේමයයි සහ ප්‍රේමයයි පනතයි කියන එක සම්බන්ධ වෙන්නේ. ඉතින් උතුම්ම පනත මොකක්ද කියලා අහද්දී උනාස මොකක්ද කියන්නේ? උතුම්ම ශ්‍රේෂ්ඨතම පනත මොකක්ද අහද්දී උනාස කතා කරලා කියනවා. ඔබගේ මුළු සිතින්ද, මුළු බුද්ධියෙන්ද, මුළු වීරියෙන්ද එකම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කරාක් මෙන් ඔබ අසල්වැසියාට ප්‍රේම කරන්න. ඒතර උතුම්ම ප්‍රේමය එතනයි තියෙන්නේ. ඒතර ඒ මගේ ප්‍රේමාන්තයනේ කෙනෙක් ආදරේ කියලා බලන්න මේකේ කන්ට්‍රඩික්ෂන් එක. ආදරේ කියලා උනාසේ කියන දේ කරන්නේ නැත්නම් ඒක තේරුමක් නැහැ. ඒක වචන ටිකක් විතරයි. මට ස්වාමිනී කියන මත එතුමාගේ 7 වෙනි පරිච්ඡේද 21 වෙනි වගන්තිය. මත 7:21 වෙනි වගන්තිය. මට ස්වාමිනී කියන අය නෙමෙයි ස්වර්ගයේ වැඩසන මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ස්වාමිනී කියන සියල්ලම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්න ඕය. රිලේෂන්ෂිප් එක. ඒතර මගේ ප්‍රේමාන්තනේ ඔබ ආදරේ කියලා උන්වහන්සේ කියන දේ කරන්නේ නැත්නම් තේරුමකුත් නැහැ. හැබැයි මගේ ප්‍රේමාන්තනේ ඔබට ආදරේ නැතුව ස්වාමීන් වහන්සේගේ ආදරේ නැතුව ඔබට කියන දේ කරන්න විදියකුත් නැහැ. දැන් මේක හොඳ නැයිති කරගන්න. මේක හොඳට ඔබ කල්පනා කරලා බලන්න. ඔබ ආදරේ කියනවා නම් උන්වහන්සේ කියන දේ කරන්නට ඕනේ. හැබැයි ඔබට ආදරේ දැනෙන්නේ නැතුව ඒ කියන දේ කරන්න ඔබට බලයක් නැහැ. මේ දේ ප්‍රේමය සහ පනත එකයි ප්‍රේමේ පනත මොකක්ද? මුළු සිතින් මුළු බුද්ධිය මුළු වීරියෙන් උන්වහන්සේට ආදරය කරන්න. ඔබට ආදරය කරනවා වගේ ඔබ කෙනෙක් අසල්වැසියට ආදරය කරන්න. ඔබට ආදරය කරන්නේ කොහොමද? උන්වහන්සේ මට ආදරේ කියන නිම්ම අයිති කරගත්තයින් පස්සේ. එවිට මම පියාණන් වහන්සේගේ ණය දෙන්නේ නෙමෙයි. එවිට මම පියාණන් වහන්සේගේ උන්වහන්සේද ඔබ සමග සදහටම සිටින පිණිස වෙන සහායදායකයෙකු දෙනසේක. මගේ ආදර ප්‍රේමාන්තයනි දැන් ජේසුස් කතා කරලා කියනවා ඔබ මට ආදරය කරද්දි මගේ පනත් ඉෂ්ට කරද්දි මම යාඥා කරනවා ශුද්ධාත්මයන්ව ඉල්ලලා. දර තාත්තා ශුද්ධාත්මයන් දෙනවා. ඒකයි ජේසුස් කතා කරලා කිව්වේ මම තාත්තා ගාවට යන නිසා ඔබ මම කළ ක්‍රියාවලට වඩා වැඩි දෙයක් කරනවා. තාත්තා ගාවට යන නිසා. ඒ මොකද ඒ ක්‍රියා මම කරපු දේ ක්‍රියාවේ වැඩි දෙයක් කරන්නේ ශුද්ධාත්ම බලය උන්වහන්සේ ශුද්ධාත්මයන් ඔබගේ මගේ ජීවිතේට එවනවා.
ඒතර ඒකට මේ අපි සූදානම් වෙන මේ කාලේ මගේ ප්‍රමාන්තයනේ. ඒකයි ජේසුගේ වෙන්වීමක් ඒ වෙන්වීමක් මොකද සුද්ධාත්මයන් ඔබ ගාවට වන්නේ. දැන් ඒකයි උනාස් කතා කරලා කියන්නේ බලන්න. උන්වහන්සේ ඔබ සමග සදාරම සිටින පිණිස වෙන සහායදායකයෙකු වෙනත් සහායදායකයෙකු. ඒ කියන්නේ වෙන සහායදායක කියන්නේ ජේසු නොවන වෙන සහායදායකයෙක් කියන අර්ථය. ඒකට ඇත්තටම ඒක ග්‍රීක තේරුම තමයි පැරැක්ලිටොස් කියන වචනය. පැරැක්ලිටොස් කියලා කියන්නේ මේක නීතිමය තේරුමක් තියෙන්නේ. ඒ කියන්නේ මේ තැනදී නීතිමය තේරුම කියද්දී මගේ ආදරේ මන්තේනේ විත්තිකාරයා කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනා පැරැක්ලිටොස් කියලා කියන්නේ. එයා වෙනුවෙන් කතා කරන කෙනා. එයාට සහනයක් වෙන කෙනා. එයාට උත්තර දෙන කෙනා. එයා වෙනුවෙන් තේරුම් කරලා දෙන කෙනා. ඒ කියන්නේ ඔබ මම වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ජේසු දන්නවා ඔබට තනියම මේක කරන්න බෑ කියලා මගේ ප්‍රමාන්තේනේ. ජේසු දන්නවා මේ ගමන ඔබට තනියම යන්න බෑ කියලා. ඒක ජේසු කියන්නේ මම ගිහිල්ලා මම සුදාත්මයන් නෙවෙනවා. ඒ සුදාත්මයන් ආවෙන් පස්සේ ජේසු ඔබත් එක්ක කටයුතු කරපු විදිය ඒක ගැඹුරු කරනවා. සුදාත්මයන්ගේ දෙයක් නෙමෙයි කරන්නේ. ජේසුව ඔබගේ ජීවිතයේ ජේසුගේ වචන ඔබට සිහි ගන්න කල්පනා කරවලා ඔබගේ ජේසුගේ වචනේ බලයක් කරනවා මගේ ප්‍රමාන්තනේ. එහෙම සුදාත්මයන් ජේසු පැත්තක තියලා තාත්තා පැත්තක තියලා සුදාත්මයන් රජ වෙනව නෙමෙයි. සුදාත්මයන් තමයි කනෙක්ෂන් එක අරන් දෙන්නේ. එතකොට තමයි ජේසුගේ වචන ඔබගේ මගේ ජීවිතයේ බලයක්ව ඒක තමයිගේ ජීවිත පෙරලෙන තැනකට යන්නේ. ඒකයි අද පළවෙනි කියවීමේ අපි දකින්නේ මගේ ප්‍රමාන්තේනේ. එනිසා අද දවසේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ මේ ස්ටඩි එක ඇතුලේ උන්වහන්සේ ඔබ මම සූදානම් කරන්නේ කොච්චර දුරට ඔබ සුද්ධාත්ම බලයෙන් වැඩ කරනවද සුද්ධාත්මයන්ව නැතුව. ඒකයි ජේසුස් කතා කරලා කියන්නේ මේ සහායදායකයන්ෝ මේ පැරැක්ලිටොස් ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්න ඔබ වෙනුවෙන් පෙනී හිටින මේ දයාබර මිතුරා ඔබත් එක්ක සදහටම ඉන්න ජේසුස් දෙනවා. ඒ සුද්ධාත්මයන්ත් එක්ක ඒ ගනුදෙනු වෙන සහායදායකයෙක් කියලා කියන්නේ ඒකයි. අනිත් එක මගේ ප්‍රේමාන්තනේ අපි ගොඩාක් වෙලාවට සහාය කියන එක ලෞකික තලෙන් බලාපොරොත්තු වෙන තැන. ලෞකික උත්තර ලෞකික එක උනාස කතා කරලා කියන්නේ මාව දන්න කෙනා ඔබ සුදාත්මයන් ලෝකේ අඳුරන්නේ නැහැ. මොකද ලෝකේ අඳුරන්නේ නැති වෙන හේතුවක් තියෙනවා. ඔබ කනෙක්ෂන් එකේ ඉති තමයි ඒ ඔබ සුදාත්මයන්ත් එක්ක ගනුදෙනුව එක වෙනම අත්දැකීමක්. ඒක ඉහළින් ඔබට ලැබෙන්න ඕනේ. ඒක ඔබ ලබා ගන්න දෙයක් නෙමෙයි. ඔබ පස්සෙම සූදානම් කරයින් පස්සේ ඒ සුදාත්මයන් ඔබ වෙතට එන්න ඕනේ. ඔබට ගන්න බෑ මගේ ප්‍රමාන්තේනේ. ඒකයි ක්‍රියාපදයේ දකින්නේ සුදාත්මයන් සිමියෝන් කියලා පුද්ගලයෙක් සුදාත්මයන්ව මට මතක හැටියට සමාරියේ සුදාත්මයන් මිලදී ගන්න හදනවා. සමාරිය තමයි. ඔව්. සුදාත්මයන් මිලදී ගන්න හදනවා. සල්ලි දීලා ගන්න හදනවා. එහෙම ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඔබට මම ලබන්න ඕනේ ලස්සනම තෑග්ගක් මගේ ප්‍රමාන්තේනේ. එතන ඔබ වෙනුවෙන් ඔබ සද්ධාහටම ඔබ උන්වහන්සේ ඔබ සමග සද්ධාහටම සිටින පිණිස වෙන සහායදායකයෙකු දෙනසේක. ඒ සහායදායකයන්ෝ 17 කියන්න. ඒ සහායදායකයන්ෝ සත්‍යතාවයේ ආත්මයන්ෝය. ඒ කියන්නේ මොකක්ද? ඔබ ඇත්තට සත්‍ය කරා. එතන උන්වහන්සේ ගිය සතිය මොකක්ද කිව්වේ? ගිය සතියේ මොකක්ද කිව්වේ? ජෝම් 14 උන්වහන්සේ 6 වෙනි වගන්තයේ කියනවා මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මාර්ගයද සත්‍යද ජීවනයද මමයි කියලා කියනවා. ඒතකොට ජේසු තමයි සත්‍ය. එතකොට දැන් මෙතන සුදාත්මයන් මොකද කරන්නේ? ඒ සත්‍යතාවයේ ආත්මයන්ෝ. සත්‍යතාවයේ ආත්මයන්ෝ උන්වහන්සේ ඒ සහනදායකයන්ෝ සත්‍යතාවයේ ආත්මයන්ෝ. ඒ ජේසු කියන ට්‍රුත් එක ජේසු කියන සත්‍ය ඔබගේ ජීවිතයේ යථාර්ථයක් කරන සුදාත්මයන් වහන්සේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඊට පස්සේ බලන්න මම ඉස්සලා කිව්වද උන්වහන්සේ පිළිගැනීමට කියන්න. උන්වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත්ය. අපොහොසත්ය. දැන් මගේ අතට ප්‍රේමාන්තයෙන් ඔබ තේරුම් ගන්නට ඕනේ ලෝකයා කියන වචනේ ජෝම්තුමා විදි කිහිපයකට පාවිච්චි කරනවා. යක්ෂයා ලෝකයා මාංශයා කියන තැන ලෝකයා නපුරාගේම කියන අර්ථයෙන් පාවිච්චි කරනවා. දැන් මෙතන ලෝකයා කියලා කියන්නේ නපුරාට අයිති අයට වඩා දෙවියෙක් නැහැයි කියලා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට. ස්වාමීන් වහන්සේගේ සම්බන්ධතාවයක් නැතුව ජීවත් වෙන අයට තමයි ලෝකයා කියලා කියන්නේ. අපිටත් ලෝකයෝ ඉන්නවනේ. ලෝකයෝ ඉන්නේ. ලෝකයෝ කියලා කියන්නේ ලෝකේ කාපු වතර රෝගේ කාල වතර බිපු චරිත. ඒ ලෝකයන් නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ එහෙම ජීවත් වෙන අය
ඒතර උන්වහන්සේ කතා කරලා උන්වහන්සේ කියනවා මගේ ආදරේ මන්තනේ දැන් මේ ලෝකයා කියන තැන උන්වහන්සේ පාවිච්චි කරන විදි කීපයක්ම තියෙනවා. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න පියාණන් වහන්සේ මා තුළ වැඩ සිටින සුඛේ ක්‍රියා මාතෘට කරනසේක 11 වෙනි වගන්තිය මා පියාණන් වහන්සේ තුළද පියාණන් වහන්සේ මා තුළ සිටින බව මාගේම ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න මගේ වචන විශ්වාස කරන්න එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න ඒකාන්තයෙන් මම ඔබට කියමි මා අදහන්නා මා කරන ක්‍රියාද කරන්නේය 13 පුත්‍රයා තුල පියාණන් වහන්සේ මහිමයට පමුණු ලබන පිණිස ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වද මම ඊට කරන්නෙමි ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වද සමාවෙන්න එතන නෙමෙයි කොතනද පුතේ ලෝකයා තිබ්බ වචන අපි ජෝම්තුමාගේ 14මයි ගත්තේ දා ප්‍රශංසා වේවා හලෙලූයා ප්‍රශංසා වේවා. හරි මේකෙම අවසානයේ තියෙන. මේ කොටසෙම අවසානයේ තියෙන. ඊට පස්සේ උනාස කතා කළා කියන බලන්න 31 වෙනි වගන්තිය. 30 වෙනි වගන්තිය. තවදුරටත් ඔබ සමග කතා කිරීමට නොපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේමය. මා කෙරෙහි කිසි බලපුලුවන්කාරකමක් ඔහුට නැත. ඒත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේ ප්‍රේම කරන බවත් පියාණන් වහන්සේ මට ප්‍රේම කරන ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිස. දැන් මේ ජෝම්තුමා ලෝකයා කියලා කතා කරන්නේ තැනට මගේ ප්‍රමාණය. ඒතර ලෝකයේ අධිපතියන් යක්ෂයා. ඒ අධිපතියට ජේසු කෙරෙහි බලයක් නැහැ කියන. ඉතින් ජේසු කතා කරන ජෝම්තුමා කතා කරන මේ ලෝකයා කියන සංකල්පය වෙනස්. දැන් මෙතන ප්‍රධාන වශයෙන්ම ලෝකයා කියලා කියන්නේ දෙවියන් වහන්සේ දෙවි කෙනෙක් නැහැ කියන සම්බන්ධතාවයක් නැතිව ජීවත් වෙන චරිත. වචනේ කතා කරලා කියනවා උන්වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත්ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් කියන්න උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. ඒ කියන්නේ ලෝකයේ අස්වලින් ඒ කියන්නේ මාංශයක ජීවත් වෙන අයට ආත්මයන්ව පේන්නේ නැහැ මගේ ප්‍රමාණය. මාංශයක ඉන්න ධාත්මයන්ගේ තේරුමක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒතර ඔබ මාංශයත් එක්කමයි ගැටෙන්නේ. ඒකයි ජේසු එයාලට කිව්වේ ඉහළින් බලේ ලැබෙනකන් ඉන්න. ඒකයි ඔබගේ මාංශය කැඩිලා ඉරිලා ඒ බිඳුවට වැටිච්ච තැනක සුදාත්මයන්ව මහ පුදුම විදිහට ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්නේ. ඒකයි ඔබ මම මේ ලෝකයේ තුල ඒකයි මේ ජීවිත සිද්ධි හරහා ඔබ මාව බිඳුවට වැටෙද්දී ස්වාමීන් වහන්සේගේ බලය ඉහළින් ඔබට ලැබෙනවා. මේ ලෝකයේ සහන මේ ලෝකයේ මුක්කු මොල්ලි තියාගෙන මගේ ප්‍රමාණතෙනි ඒ වලින් ජීවිතේ ෂේප් කරගෙන ඉන්න තනක නෙමෙයි. ඔබගේ මගේ ජීවිතේ පූර්ණ අයිතිය සහායදායකයන්ෝ එකම සහායදායකයන්ෝ ශුද්ධාත්මයන්වම වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ මම කිසිම ලෞකික විදියෙන් පගාවක් ආධ්‍යාත්මික පගාවක්වත් දෙන්නේ නැතුව මගේ ප්‍රමාණතෙනි ඒ ඔබ මම ස්ථිරව ස්වාමීන් වහන්සේ තුළ යපෙන ගමන. ඒතර ඔබගේ මගේ ශක්තිය උන්වහන්සේ, ඔබගේ මගේ යාළුවා උන්වහන්සේ, ඔබගේ මගේ කන්ටැක්ට් එක උන්වහන්සේ, ඔබගේ මගේ ඉන්ෆ්ලුවන්ස් එක උන්වහන්සේ, ඔබගේ මගේ ජීවිතේ හැම කටයුත්තකම ඔබගේ මගේ පන්නරය ශක්තිය බලය උන්වහන්සේ මගේ ප්‍රමාණතෙනි. ශුද්ධාත්මයන්ෝ එහෙම තැනක ඔබගේ මගේ ජීවිතය අරගෙන යන්නම වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචන කතා කරලා කියනවා ඒත් ඔබ උන්වහන්සේ කියන්න එහෙත් ඔබ උන්වහන්සේ හඳුනන්නහුය මන්ද උන්වහන්සේ ඔබ සමග නැවතී සිටමින් ඔබ තුල වැඩවසනසේක. මගේ ආදරේ ප්‍රේමාන්තයනි මේ කතා කරන්නේ තාම ශුද්ධාත්මයන්ෝ ලැබිච්ච තැනක නෙමෙයි. ශුද්ධාත්මයන්ෝ ලබන්නේ උන්වහන්සේගේ මහිමෙන් පස්සේ. තාම ශුද්ධාත්මයන්ෝ ලැබිලා නැහැ. ඒ ලැබෙන තියෙන පොරොන්දුව ගැනයි මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ කලින්. ඒකයි ජෝම්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේ සිට මංගල්‍ය දවසේ ජේසු කෑ ගහලා කතා කරලා කියනවා යම් කෙනෙක් පිපාසව සිටිත් නම් මා වෙතට එන්න කියලා. ශුද්ධ ලියවිලි 38 ශුද්ධ ලියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුලින් ජීවන දායක ජලධාරා ගලා එන්නේ යයි ප්‍රකාශ කළසේක. උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදා ගන්නා උන් තවත් මත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. මතු ලබන්නට සිටි. ඇයි ශුද්ධාත්මයන් ඒතාක් නොදෙන ලද්දේ මන්ද ජේසුස් වහන්සේ ඒතාක් මහිමයටපත් නොවූ බැවිනි. ඒ කියන්නේ ජේසු මැරෙන්න යන්නේ මරුණයින් පස්සේ සේනාකුලේ ලබන්න තියෙන අත්දැකීම ගැනයි ජේසු මේ කතා කරන්නේ. ඒතර ඔබ මම දැන් ඒගොල්ලන්ගේ පුළුවන් උපරිමයෙන් කිව්වා ස්වාමීනි අපි මැරෙන්න උනත් ඔබ වහන්සේත් එක්ක එනවා මෙහෙම කරනවා ගොඩාක් දේවල් කතා කරලා කියද්දි මගේ ප්‍රමාණය නේ. උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ එතනදී කතා කරලා කියනවා ඔබ මාව පාවා දෙනවා. හැබැයි ඔබට බලයක් අවශ්‍යයි. ඔබට
ඔබට බලයක් අවශ්‍යයි. ඔබගේ බැරිකම තුල ශුද්ධාත්මයන්ෝ ඔබ වෙනුවෙන් ක්‍රියා කරන තැන. පැරක්ලිටොස් ශුද්ධාත්මය ඔබ වෙනුවෙන් ක්‍රියා කරද්දී ඔබට මේ දේ කරන්න වෙන. ඔබට තනියම කරන්න බෑ. ස්වාමීන් වහන්සේ සමග මට සියල්ල කරන්න පුළුවන්. ඒකයි උන්වහන්සේ පිලිපි 4:13 කතා කළා කියන්නේ. ශුද්ධාත්මය ආවයින් පස්සේ මට කරන්න පුළුවන්. මේක තනියම දඟලන තැනක් නෙමෙයි මගේ ප්‍රේමාන්තේ. එතන උන්වහන්සේ කතා කළා කියනවා ඔබ මාව අඳුරනවා. හැබැයි ලෝකේ අඳුරන්නේ නැහැ. ඔබ මාව අඳුරන්නේ කොහොමද? ඔබ මාව දැනගන්නේ කොහොමද? උන්වහන්සේ කතා කළා කියනවා බලන්න මන්ද උන්වහන්සේ ඔබ සමග නැවතී සිටීමෙන් ඔබ තුල වැඩ වසනසේක. ඒ ශුද්ධාත්ම බලය එළියෙන් එන දෙයක් නෙමෙයි ඇතුලෙන් මගේ එන දෙයක්. ඒ ඇතුලෙන් ආවයින් පස්සේ මගේ ප්‍රේමන්තනේ ඒ ශුද්ධාත්ම බලය තුලම මම ක්‍රියා කරනවා. ලෝකෙට තේරෙන්නේ නැහැ. ලෝකෙට පේන්නේ මාංශයක්. ලෝකයේ තියෙන එළිය ගන්න දෙනවක් මගේ ප්‍රේමන්තනේ. දැන් උන්වහන්සේ පැහැදිලිවම කතා කළා කියනවා 18 වෙනි වගන්තිය. දැන් මේ පොරොන්දුව කරා යන්න එයාලට එක්සෑම් එකක් තියෙනවා පාස් වෙන්න. එයාලට මිලක් තියෙනවා ගෙවන්න. උන්වහන්සේ පිඟාන හොදලයි බෙදන්නේ. හැම කුණාටුවකට පස්සේ තමයි නිශ්චලතාවය එන්නේ. උන්වහන්සේ පරීක්ෂාවෙන් පස්සේ තෝබි 3:20 කතා කරන්නේ ඒකයි. පරීක්ෂාවට වාචනය වුණොත් කිරුළු පළඳන්න. එතන උන්වහන්සේ පොරොන්දු දේශයට යන්නේ පාලු කරේ හරහා අරගෙන ඇවිල්ලා මේ පොරොන්දු ඔබගේ ජීවිතයේ කිසිම පොරොන්දුවක් ලිස්සලා ලැබෙන්නේ නැහැ. ඔබ සූදානම් කරලා ඒ පොරොන්දුව හරි තැනට ඔබගේ ජීවිතේ දෙන්න මගේ ප්‍රමාන්තේනේ. ඒ තැන උන්වහන්සේ කතා කළා කියනවා. ඒ තැන කතා කළා කියන මොකක්ද? ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නේ කියන්නේ. ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තේනි අනාථයි කියලා කියන්නේ. අනාථයි කියලා කියද්දී ගොඩාක් වෙලාට අනාථ දරුවෙක් කියලා අපි කියද්දී අම්මා තාත්තා නැති කෙනෙක්. අම්මා තාත්තා තමයි යාළගේ හවුහරණය, පිළිසරණය, ආරක්ෂාව මේ හැම දෙයක්ම. ජෙස් කෙනා මම ඔබව අනාථ වෙන්නට දෙන්නේ නැහැ. කවදාවත්. ඒ කියන්නේ අනාථ වෙනවා, ඒ කියන්නේ අනාථයි කියලා හිතන එකක් වෙනවා කියන එක තව දෙයක්. දැන් අපි හැමෝටම එක එක්තරා තැනකදී අපි අනාථයිද කියලා හිතනවා නේ. නන්නතරයි ආතක් පාතක් නැති තැනක ගොම අසරණ වෙනවා. අනාථයි. හැබැයි උනාසි කතා කළා කියනවා ඔබගේ සිත් කැළඹෙන්නට ඉඩ දෙන්නට එපා. ඒකයි ජෝම්තුමාගේ 14 ආරම්භයේදී කියන්නේ. ඔබ අනාථ වෙන්න මම දෙන්නේ නැහැ. ඔබට උරුමයක් ඔබව උරුමයකට ගන්නවා. ඒ ආත්මයන් තුළ ඔබව පුත්‍ර භාවයකට දරුකමකට මම ගන්නවමයි අනාථ වෙන්න දෙන්නේ නැහැ. ඒතර මේ වචනය ඔබ ඒකයි උනාසි කියන්නේ මගේ වචන 14 එක ගන්න ඔබ සිත් නොකැළඹේවා දෙවියන් වහන්සේ අදහ ගන්න මාද අදහා ගන්න. ඒ කියන්නේ මගේ වචනේ අයිති කර ගන්න මම ඔබ අනාථ වෙන්න දෙන්නේ නැහැ. ඒතර මගේ ප්‍රේමාන්තනේ මේ සිද්ධි ඔක්කොමත් එක්ක සමහරවිට ඔබ නන්නතරයි කියලා හිතේ ඒ වචනයම එල්ලිලා ඉන්නට ඕනේ. ඒ අනාථ වෙන එකකින් වැළකීන තමයි සීනාකුලේ අම්මා හිටියේ. ජෙස් අම්මා හිටියේ ලුක් 1:45 උන්වහන්සේ කතා දෙවම්මා ගැන කතා කරන එකයි. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා උපරන්දුව ඉෂ්ට වන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයි. ඒක අම්මත් එක්ක ඉන්නේ නැද්දි මගේ ප්‍රේමාන්තේනි. අම්මත් එක්ක ඉන්නේ නැද්දි වචනේ ගන්න. ස්වාමීන් වහන්සේ නාමයෙන් තමන්ට දුන් පොරන්දුව ඉටවන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයි. අම්මත් එක්ක ඉන්නේ නැද්දි මගේ ප්‍රේමාන්තේනි ඒ පොරන්දුවේ අයාලේ යන්නේ නැතුව ඒ පොරන්දුව තුලම ඉන්න ඔබ පුරුදු වෙනවා. ඒකයි ඔබ මෙතන තව ලස්සන දෙයක් තියෙනවා. ඔබ අනාථ වෙන්න දෙන්නේ නැහැ. අනාථ වෙන්න දෙන්නේ නැත්තේ මගේ ප්‍රේමන්ත අම්මා තාත්තා නැති වෙන තැන. ඒකයි ජේසුස් කුරුසපාමුල ඉන්න අම්මව ජොම් 19:26 කතා කරලා කියන්නේ මෙන්න ඔබේ අම්මා. ඔබ අනාථ වෙන්නේ නැහැ. මෙන්න ඔබේ අම්මා. ඒ කියන්නේ ඔබත් එක්ක ඉන්න හැමදාටම ජොම් තුමා ඒ ප්‍රේම කළ ගෝලයා අම්මව ගෙදරට පිළිගත්තා. මෙන්න ඔබේ අම්මා. අනාථ වෙන්න නැති තැන ඒක හරිම ලස්සන අත්දැකීමක්. දේව අම්මත් එක්ක තියෙන. ඒ අම්මත් එක්ක පසුබිමේ තමයි ශුද්ධාත්මයන්ෝ එයාලා අනිවාර්යයෙන්ම ලබන්නේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි. මම නැවත කියන්න. මම නැවත ඔබ වෙත එන්නෙමි. ඔබ වෙත එන්නේ. හැබැයි ආයිත් එන්නේ තනක් සූදානම් කරලා. උරුමය සනාත කරලා ඔබ ගාවට එන්නේ. ඔබ ගාවට එන්නේ ඉස්සෙල්ලා වගේ නෙමෙයි. ශුද්ධාත්මයන්ොත් සමග ජේසුව ඔබගේ මගේ ජීවිතයට අයිති වෙන්නේ ජේසුව දාලා යන පැනලා දුවන අත්දැකීමක නෙමෙයි. ජේසු ඔබත් එක්ක ඉන්නවා කියන තැනක. ඔබ තුල ජේසුගේ අත්දැකීම. එන්නේ වෙනම විදියකට මගේ ප්‍රේමත්. එන්නේ පොරොන්දුවත් එක්ක වෙනම බලයක් එක්ක උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට එනවා. වචනේ ගන්න. තව ස්වල්ප කලකින් ස්වල්ප වේලාවකින්
තව ස්වල්ප වේලාවක ලෝකයා මා තවත් නොදකින්හි. ලෝකයා මා තවත් ඒත් නොදකිති. ඔබ මා දකින්නහුය. එහෙත් ඔබ මා දකින්න කුමක් හේයින්ද? කුමක් හේයින්ද මා ජීවත් වන නිසා මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි. ඔබත් ජීවත් වන බැවිනි. beautiful. බලන්න කොච්චර ලස්සනයිද. ජේසුස් කතා කරලා කියනවා ස්වල්ප කලකින් ස්වල්ප වේලාවකින් ලෝකයා මාව දකින්නේ නැහැ. හැබැයි ඔබ දකිනවා. ස්වල්ප වේලාව කියන්නේ මේ තව තප්පර ගානකින් නෙමෙයි. මේ කතා කරන්නේ ඔබගේ මගේ ජීවිතය දැන්. ජේසු ලෝකයෙන් යනවා. හැබැයි ඔබ මාව දකිනවා. ඔබ මම වෙනුවෙන් ජීවත් වෙන නිසා. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න 23 වෙනි වගන්තිය ජෝම් 14:23. ජේසුස් වහන්සේ උන්ට පිළිතුරු දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු වෙතට පැමිණ කියන්න අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු. ඔහු සමග වාසය දැන් මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබ මම ස්වාමීන් වහන්සේගේ ආඥාවත් එක්ක ඒ සම්බන්ධතාවයත් එක්ක ජීවත් වෙද්දී උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි ඔබ මම වෙනුවෙන් ජීවත් වෙද්දී ඔබ මාව දකිනවා ලෝකේ දකින්නේ නැහැ. ඔබ මාව වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා වගේ ජෝම් 15 කතා කරන්නේ ඒකයි. ඔබ මම මා තුල ඉන්න මම ඔබ තුල ඉන්නවා. වෙනව බලදරන්න බෑ. ඒ සම්බන්ධතාවය තුළ ඔබ මම වෙනුවෙන් ජීවත් වෙන තැනකට එනවා. එතකොට ඒ තැනදී ස්වාමීන් වහන්සේ දයාබරව කතා කරලා කියනවා ඒ තවසේදී තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකින්න ඔය ඒත් ඔබ මා දකින්න ඔය කුමක් හේඳ මා ජීවත් වෙන නිසා ඔබත් ජීවත් වෙන බැවිනි. ඒ දවසේදී මා පියාණන් වහන්සේ තුලද ඔබ මා තුලද සිටින බව ඔබ දැනගන්න ඔය. ඒ අත්දැකීම එන්නේ මම තාත්තා තුල ඔබ මා තුල. ඒ කියන්නේ ශුද්ධෝත්‍රිත්වයේ ගනුදෙනුවක් ඇතුළට ඔබ මම සම්බන්ධ වෙනවා. ඒක ඒ තැනට අරගෙන යන්නේ ශුද්ධාත්මයano මගේ ප්‍රේමාන්තනේ. ජේසු මේ ලෝකෙට ඇවිල්ලා දේශනා කරා. ජේසු මේ ලෝකෙට ඇවිල්ලා කතා කරා. ඒ වචන පූර්ණත්වයට අරගෙන යන්නේ ශුද්ධාත්මයano. ඒ වචන කොච්චර දේශනා කරත් ගෝලයාගේ ජීවිතේ වෙනසක් වුණේ නැහැ ඒ වෙලාවේ. හරියට එම්මාවුස් වලට යන ගමනේදී ජේසු ගමනේදී කතා කරාට එතන බලපෑවේ නැහැ. සප්‍රසාද වහන්සේ තුල කැඩිලා මගේ ප්‍රේමවන්තනි පූප කැඩිලා ඒ පූප තුරට ස්වාමීන් වහන්සේ ගියාම ශුද්ධාත්මයන් තුල එයා කියපු දේ ගැන එයාට හදවත දැල්ුණා කියලා කතා කරනවා. ඒකයි ජේසු වපුරපු දේ පළ දරන්නේ ශුද්ධාත්ම වර්ෂාව තුලයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. 21 වෙනි වගන්තිය. මාගේ ආඥා පිළිගෙන කියන්න මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ මට ප්‍රේම කරන්නේ ඔහුය. ඔහුය. මගේ ආදර ප්‍රේමන්තයනේ ඒකයි මං කිව්වේ love behind the law. love and law. ව්‍යවස්ථාව සහ ආඥාව සහ ප්‍රේමය කියන එක. මේ දෙක සම්බන්ධ දයාබරව සම්බන්ධ වෙන තැන. මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ හුව මම ඒක කරන්නේ ස්වාමින් වහන්සේට ඇති ආදරය නිසා. ස්වාමීන් වහන්සේට ඇති ආදරයෙන් පස්සේ මම ඒක කරන්නේ විවස්ථාවක් ඉඳන් නෙමෙයි. ඒකයි උන්වහන්සේ ගලාති 5:16 කතා කරලා කියන්නේ. ශුද්ධාත්මයන්ව ගැන කියන පොරොන්දු ASCII මේක හරි ප්‍රබල තැනක් උන්වහන්සේ කතා කරලා කියන ගලාති 5:16 උන්වහන්සේ කතා කරලා කියන මගේ ප්‍රේමන්තනේ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති හැසිරෙන්න. විද ඔබ මානසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත. මන්ද මානසික තෘෂ්ණා ආත්මයන් වහන්සේට විරුද්ධය. ආත්මයන් වහන්සේද මානසික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපාක්ෂය අතර ඇති මේ විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය. එහෙත් ඔබ කියන්න. එහෙත් ඔබ ආත්මයන් වහන්සේ විසින් ආත්මයන් වහන්සේ මඟ පෙන්වනු ලබන්නහු නම් මඟ පෙන්වනු ලබන්නහු ඔබ ව්‍යවස්ථාව යටතේ ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය. නොසිටින්නහුය. ඒකයි තේරුම. ඒ කියන්නේ ඔබ ව්‍යවස්ථාව කඩනවා කියන එක නෙමෙයි. ව්‍යවස්ථාවට යටත් වෙලා නෙමෙයි ඒක කරන්නේ. ආදරය නිසා ඔබ ඒ දේ කරනවා. ඒක එතකොට ඔබට ලැබෙන දෙයක්ින්ද ආශිර්වාදයක්ින්ද නිසා කරනවා නෙමෙයි. ඔබ බලයක්ින්ද නිසා ඒක මම ආදරය නිසා මට ජේසු කියන නිසා. අර පේතුරුතුමා කිව්වේ ස්වාමීනි වාසේ කියනවා නම් මම මුළු රාත්‍රියම දැල් එළුවා. ලුක් 5 වෙනි පරිච්ඡේදයේ. නැබැයි වාසේ කියනවා නම් මම දැල් එළනවා. කිසිවක් අල්ලගත්තේ නැහැ. ඒතර ඒක මගේ ආදර ප්‍රේමන්තිනේ ජේසු කියන නිසා. ඒකයි ජේසු පේතුරුගෙන් අහන්නේ පේතුරු හැමෝටම වඩා මට ආදරේද? එහෙනම් මගේ බැටළුව පටවම් පෝෂණය කරන්න. ජේසු කියන නිසා පවුලතුමා කතා කරලා කියන්නේ ඒකයි මම මගේ ජීවිතේ හැම දෙයක්ම ජේසු නිසා අතාරින දේ මම කුණු කසල කියලා සැලකනවා.
පිලිපි 3 වෙනි පරිච්ඡේදය. එතකොට මගේ ප්‍රේමවන්තනි කුණු කසලයි ඒ ජේසු නිසා. ඒ ජේසු නිසා කියන තැනක මගේ ප්‍රේමවන්තනි. ඒ ඔබ මම හැමදේම ජේසු නිසා කියන ඒ අත්හරින්න බැරි බෝ මාව ජේසු පිස්සුව හැදිලා ජේසුගේ ආදරයට නහවන්නේ ශදාත්මයන් වහන්සේ. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනක් වේද මට ප්‍රේම කරන්න නොහොය. ඔබ උන්වහන්සේට ප්‍රේම කරද්දී මොකද වෙන්නේ? උන්වහන්සේ පොරොන්දු ගොඩාක් දෙනවා. 1 කොරින්ති 2 වෙනි පරිච්ඡේදය 9 වෙනි වගන්තිය. 1 කොරින්ති 2 වෙනි පරිච්ඡේදය 9 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළා කියලා මේ පොරොන්දුවක් ගැන. උන්වහන්සේට ආදරය කරන අය. දැන් මේ වචනවල ලස්සන සම්බන්ධතාවයක් තියෙනවා මගේ ප්‍රේමවන්තනි. වචනවල සම්බන්ධතාවය තමයි උන්වහන්සේ ආදරය කියන කෙන. උන්වහන්සේ ආදරය කියද්දී අපි දකිනවා මේක මාර්ක්තුමාගේ 17 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 10:17 මාර්ක් 10:17 උන්වහන්සේ පොසත් තරුණයාට මෙත් සිත් ඔහුගේ දෙස බලා මෙත් සිත් වඩා කියලා කියනවා. 21 ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා he loved him. ජේසුස් ආදරය කියලා කියනවා. ඒ වගේම ජේසුස් ප්‍රේම කළ ගෝලයාට කියනවා උන්වහන්සේ ප්‍රේම කළ ගෝලයා. උන්වහන්සේගේ ආදරේ වෙනසක් නැහැ මගේ ප්‍රේමවන්තනි. හැබැයි උන්වහන්සේට ආදරය කරයි කියද්දී උන්වහන්සේට ආදරය කරනවා කියලා කියද්දී උන්වහන්සේ කතා කළා කියන්නේ එතනයි. උන්වහන්සේට ආදරය කරනවා කියද්දී ඇත්තටම සුවිශේෂී උන්වහන්සේට ආදරේ කියන දේ පාවිච්චි වෙච්ච නැති තරම්. උන්වහන්සේ ආදරේ කියන එක තමයි තියෙන්නේ. උන්වහන්සේට දැන් මරියම් මග්දලේනා හිටියා, ජෝම්තුමා ඔක්කොමලා හිටියා. නමුත් උන්වහන්සේට ආදරය කරා කියන වචනයක් නැති තරම්. ඒකට හේතුව ඇත්තටම අපි දන්නේ නැහැ උන්වහන්සේට ආදරය කරන්න. ඇත්තටම උන්වහන්සේගේ ආදරය කරපු විදිය අපි දකින්නේ ක්‍රියාපොතේ. ශුද්ධවන්තයන්ගේ ජීවිතවල ඒ ආදරය කියන්නේ ශුද්ධාත්මයන්ෝ ලැබුණයින් පස්සේ ශුද්ධාත්මයන් තමයි ඒ ජේසුගේ ආදරය අස්සට අරගෙන යන්නේ. ජේසුස් පෙදුරුතුමා ෆුල් ට්‍රයි එක දුන්නා මම ආදරය කියලා කියන්නේ. මම කවදාවත් දාලා යන්නේ නැහැ. මෙමයි කොලියකෝ මේ මමද ස්වාමීනි පාව දෙන්න. මේ ඔක්කොම කිව්වා ජේසුස් දන්නවා මේක ආදරේ තාම ඒකට බෑ ආදරය කරන්න. ආදරය කියන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේට දෙවියන් වහන්සේ ආදරය ප්‍රේමය වනසේක. ඒ ප්‍රේමය ඔබගේ මගේ ජීවිතයේ ශුද්ධාත්මයන් හොරහා යථාර්ථයක් වුණ නැත්නම් ඔබට මට බෑ ආදරය කරන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේද මාගේ පියාණන් වහන්සේ ඔහුට ප්‍රේම කරනසේක. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි වදාළසේක. මගේ ආදර ප්‍රේමන්තයනි දැන් මේක තමයි පසුබිම අපි අයිති කරගන්නේ විශේෂය මේ ජේසු කියන බලය ඒ ජීවමානව අයිති වෙච්ච විදිය අපි ගෝලයන්ගේ ජීවිතවල අයිති කරගන්නවා. අපි ක්‍රියාපොතේ 8 වෙනි පරිච්ඡේදය ක්‍රියා 8 වෙනි පරිච්ඡේදය 8 ක්‍රියා 8 5 සිට 8 දක්වා 14 සිට 10 දක්වා. හරි. මගේ ආදර ප්‍රේමන්තයනි මෙතන අපි කතා කරනවා පිලිප් ගැන. මේ පිලිප් කියන්නේ ගෝලයන්ගෙන් කෙනෙක් නෙමෙයි. පිලිප් ඇවිල්ලා උපස්ථායකයන් 6 දෙනාපත් 7 දෙනාපත් කරද්දී එතන පත් වෙච්ච කෙනෙක්. හැබැයි එයා මහා ගැඹුරු සේවයක් කරනවා සමාරිය කියන ප්‍රදේශයේ. වචනය කියවගෙන යන්න පුතේ. පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කළේය. පිලිප් කී දේ ඇසූ ඔහු කළ අරුම පුදුම දේ දුටු ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්නා. වචනය හරි. මගේ ආදර පුතේ මගේ ආදර ප්‍රේමවන්තයනි බලන්න. ඒ කියන්නේ උපස්ථායකයන් පත් කරන එක අපි ගිය සතියේ ගත්තා. ඒ ඇවිල්ලා අපි වචන දේශනා කරන එක පැත්තක තියලා උපස්ථාන කටයුතු වලට යෙදීම සුදුසු නැහැයි කියලා ඒ කාර්යයට තෝරගත්තේ බලන්න තුන්වෙනි වගන්තිය. බැවින් සහෝදරයනි මේ තනතුරට පත් කරන පිණිස යහපත් ක්‍රියා 6 3 එබැවින් සහෝදර සහෝදරිනි මේ තනතුරට පත් කරන පිණිස යහපත් යයි පිළිගත් එසේම ශුද්ධාත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ 7 දෙනෙකු ඔබ අතරින් තෝරාගන්න. ඉන්පසු අපි ආඥාවෙන් ධර්මදේශනාවෙන් නියුක්තව සිටිමු. එයාලට තියෙන්නේ ඒ උපස්ථාන කටයුතු කරන්න. ඒකෙන් අදහස් කරන්නේ ශුද්ධාත්මයන්ව මෙහෙවන්නේ නැහැ කියලා. ඒ පිළිප් තමයි මෙතනට යන්නේ ඒ මෙහෙවර සඳහා මගේ ප්‍රේමවන්තයනි. ඒතර පිලිප් එතන අරුම බුදුම දේ කරනවා දේශනා කරනවා ජනතාව වෛති කර ගන්නවා ශුද්ධාත්මයන්න් තුල ඒ බලය ප්‍රබල විදිහට අයිති කර ගන්නවා. 6 වෙනි වගන්තිය 8:6 පිලිප් කී දේ ඇසූ ඔහු කළ අරුම පුදුම දේ දුටු ජන සමූහයෝ ඔහුට එකසිතින් සවන් දුන්නා.
දැන් උන්වහන්සේ පොරොන්දු දෙනවා මාක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ මාක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රේමාන්තයනේ උන්වහන්සේ කතා කරලා කියනවා අහස් නගින තැනදී එයාලට දෙන පොරොන්දු මම ඔබත් එක්ක සදහටම ඉන්නවා. මාක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න 19 වෙනි වගන්තිය දකුණු පස අසුන්ගත් සේක 20 ඔහු නික්ම ගොස් සෑම තැනම දේශනා කළහ. ස්වාමින් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනය සහතික කර වදාළසේක. දැන් මේ දේ තමයි යේසු කරන්නේ. එයාගෙන එයාලගේ දේශනාව ප්‍රාත්‍යාර්ය මගින් සහතික කරලා පෙන්නනවා. ඒ තන යේසු එයාලගේ ජීවිතයේ ශුද්ධාත්මයන්ෝ කොහොමද ඒ කටයුත්ත කරන්නේ? වචනය අයිති කරගමු. 8 වෙනි වගන්ති දක්වා. ඊට පස්සේ අශුද්ධාත්මයන් වැහි සිටි බොහෝ දෙනෙක් කුගෙන් ඒ ආත්මයන් මහහඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහුද කොරුහුද සුව කරනු ලැබුහ. ඒ නුවර කියන්න ඒ නුවර මහත් ප්‍රීතියක් ඇතිවිය. මහත් ප්‍රීතියක් ඇතිවිය. ඒ කියන්නේ මගේ ප්‍රේමාන්තයනි ශුද්ධාත්මයන් තුල ජීවිතය කියද්දී ඒක වෙනම දෙයක්. ශුද්ධාත්මයන් තුල ජීවිතය කියද්දී ඒ ශුද්ධාත්ම ඵල ශුද්ධාත්ම දීමනත් එක්ක ඔබ ජීවත් වෙන්න ගන්නවා. ඒකේ ප්‍රීතිය කියන එක ප්‍රධාන දෙයක් ශුද්ධාත්මයන් තුල. මේ ඇවිල්ලා ස්ටීවන්ට ගල් ගහලා ඊට පස්සේ ලොකු ප්‍රතික්ෂේපකින් පස්සේ තමයි පිළිපෙතන්ට යන්නේ. මුල්ම ප්‍රාණ පරිත්‍යාගය අත්දැකීමෙන් පස්සේ එතනට යන්නේ. ලොකු කලබග ඒ කියන්නේ ඔළුව ඇතුලේ ප්‍රශ්නාර්ථ ගොඩක එතනට යන්නේ. හැබැයි ශුද්ධාත්මයන්ෝ ඒ හැම දෙයක් අස්සෙම මහා මෙහෙවරකට මෙහෙවීමකට අරගෙන යනවා. දැන් බලන්න මෙතන ලස්සන දේ ඇවිල්ලා. ශුද්ධාත්ම දානය මුල් කිතුණු ස්වභාවය කොහොමද උනේ කියන එක. දැන් මේකයි මෙතන අත්දැකීම. දැන් පිලිප් ඇවිල්ලා ශ්‍රාවකෙක් ගෝලෙක් නෙමෙයි. එතකොට පිලිප් ඇවිල්ලා එතන දේශනා කරනවා ජනතාව වෙනස් කරනවා බෞද්ධිස්ම ස්ථාපනය කරාට ශුද්ධාත්මයන්න් ඉල්ලලා යාඥා කරන්නේ නැහැ. මේක දෙවනි පියවර හරියට ක්‍රිස්තියානිය සහ අභිවෘද්ධි ආලේපය වගේ. දැන් මේ පියවර ගැනයි සභා මාතාව අද ඔබ මාව දැනුවත් කරන්නේ. ඒ කියන්නේ ශුද්ධාත්මයන්ෝ බෞද්ධිස්ම ස්ථාපනය සහ ශුද්ධාත්ම ආලේපය ඒක වෙනම තලයක්. වෙනම එක්ස්ටර්නල් ෆෝස් එකක් බලයක් එක්ක ඒක අත්දකින්න ඕන තැන. ඉතින් මොකද වෙන්නේ 14 වෙනි පරිච්ඡේදය 14 වෙනි වගන්තිය. සමාරියන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව කියන්න සමාරියන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැලවුයෙන් ඔහු පේදුරු සහ ජෝහන් ඔවුන් වෙතට යැවූහ. දෙක තමයි මේක තමයි මිනිස්ටීරියල් ප්‍රිස්ට්හුඩ්. ඒක තමයි ශබා ශ්‍රේෂ්ඨයන්ගේ කාර්යය. ඒතකොට එයා ඇවිල්ලා දේශනා කරන පසුබිම හදනවා ශුද්ධාත්මයන්ෝ ලැබෙන්නේ අර ආලේපයත් එක්කමගේ ප්‍රමාදයෙන්. මේක දැන් ජේසු කතා කරන මේ සහාය දායකයන්න් ඔබගේ මගේ ජීවිතයේ සබාව තුළ අයිති වෙන විදිය මේකයි. ඒකයි එතනදී laying of hands අපි දකිනවා සභා මුල් කිතුණු සභාවේ මේක අත තියලා යාඥා කරද්දී ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණා. එයාලට ඒක හැමට කරන මේ හැමෝමට මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඒ සභා ප්‍රේරිතයන්ගේ අතින් වෙන්න ඕන දෙයක් මගේ ප්‍රමාණතේ. වචනේ ගන්න. ඔහු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයන්න් කියන්න. ඔහු එහි ගොස් ඔවුන්ට ලැබෙන ලෙස යාඥා කළහ. ඒක සෙකන්ඩ් ස්ටෙප් එකක්. ඒකයි මෙතන අද අපි ඉගෙන ගන්න මොන දේ මන්ද කියන්න. මන්ද ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බෞද්ධිස්ම ස්ථාපනය කරනු ලැබුවා මිස ඒ වනතුරුත් ශුද්ධාත්මයන්න් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. ඉගෙන ගන්න තියෙන දේ මගේ ප්‍රමාන්තිරි. ඒ කියන්නේ ජේසුගේ නාමයට බෞද්ධිස්ම ස්ථාපනය කරන්නේ ශුද්ධාත්ම බලයෙන් නෙමෙයිද? ශුද්ධාත්ම බලයෙන් තමයි. බෞද්ධිස්ම ස්ථාපනය තුළ ශුද්ධාත්ම බලය තියෙන ශුද්ධාත්මයන්ෝ තමයි මේ පෙරලන ක්‍රියාව කරන්නේ. හැබැයි ශුද්ධාත්මයන්ෝ වෙනම ආලේපයක් ඔබ මම ලබන්නට ඕනේ. ඒක කැරිසම් එකක් සඳහා ශුද්ධාත්ම ඵල සඳහා ඔබ ශුද්ධාත්මයන් ආලේපයක් ඔබ සම්බන්ධකමකට අරගත්ත සැනින්ම සම්බන්ධ කරන ගත්තයි කියන එකෙන්ම හැම දෙයක්ම හරියන්නේ නැහැ. ඔබ ඒ තුල ඒකයි කතෝලික සභාවේ සක්‍රමේන්තු ජීවිතයේ බෞද්ධිස්ම ස්ථාපනය ලබනවා. ඊට පස්සේ පාපොච්චාරණය දිවස ප්‍රසාද වහන්සේ හරි ජේසු ඔක්කොම හරි ඊට පස්සේ තමයි අභිවෘද්ධි ආලේපය තියෙන්නේ. ඔබ වැඩි හිටියෙක් විදියට සොල්දාදුවෙක් වගේ ශුද්ධාත්මයන්ගේ ක්‍රියාකාරීත්වය කරන්න බලය ලබන තැන.
ඉතින් මගේ ආදරේ ප්‍රේමාන්තනේ මේක ඔබගේ මගේ ජීවිතේ හැමතිස්සෙම ඕන දෙයක්. ඒක ඔබ යාඥාවෙන් සන්නද්ධ වෙලා ඉල්ලන්න ඔබට දෙනවා. ඒ තාත්තා සුදුසුම දේ දෙනවා. ශුද්ධාත්මයන් නොදෙනවද කියලා ලුක් තමගේ උන්වහන්සේ 11 පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ මගේ ප්‍රේමාන්තනේ. ඔබ ඉල්ලන්න ඔබට දෙනවා. සොයන්න සම්භව වෙනවා. තට්ටු කරන් දොර අරිනවා ශුද්ධාත්මයන්ට. ඒක ඔබගේ මගේ ජීවිතේ වෙන්නම්ම අත්දකින්න ඕන තරම්. ඒකයි මුල් කුතුන ස්වභාවය දකින්න. 17 ප්‍රේරිතවරුන් කියන්න ඔවුන් පිට අත්ැබූ කල ඔවුන්ට ශුද්ධාත්මයන් ලැබෙනි. ඒක ප්‍රේරිතවරුන්ගේ අතින් වෙච්ච දෙයක්. ඒක හරි ලස්සන දෙයක් වෙන්නේ. ඒකයි මෙතන අභිවෘද්ධි ආලයපේ කරන සක්‍රමෙන්තුව අපි බරපතල විදිහට අයිති කර ගන්නවා මගේ ආදර ප්‍රේමන්තයනි. ඒක ප්‍රේරිතවරුන්ගේ අතින් එයාලගේ ජීවිතයට අයිති වෙන දෙයක්. අපි කියවනවා 17 දක්වා අපි ඔක්කොම ඉවර කරානේ. හරි. අපි යනවා දෙවෙනි කියවීමට. දෙවෙනි කියවීමට පේදුරුතුමාගේ ලිපියට දෙවෙනි කියවීමේ ස්වාමීන් වහන්සේ කතා කරන දේ. එක පේදුරු 3:15 සිට 18 දක්වා. එක පේදුරු 3:15 සිට 18 දක්වා. වචනයිති කරගමු. කියවන්න. ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිදානන් වහන්සේ හැටියට ගෞරව කරන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි ඔන්න පේදුරුතුමා මේ ගමන තුළ ගැඹුරු අත්දැකීමක ඉඳලා ඔබ මාව පෝෂණය කරන විදිය. ඔබේ සිතින් ක්‍රිස්තුස් වහන්සේට ස්වාමින් වහන්සේ හැටියට ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතරම සූදානම්ව සිටින්න. ඒ කියන්නේ ඔබ යන ගමන ගැන ඔබට කන්වික්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒක පිළිතුරු දෙන ලෑස් වෙලා ඉන්න. ඔබගේ යන ගමන ගැන ඔබට ස්ථීර පැහැදිලිතාවයක් තියෙන්න ඕනේ. ඒ නිසා පිළිතුරු දෙන ලෑස් වෙලා ඉන්න. එහෙත් ආචාරශීලීවද කියන්න. ගෞරවයෙන් යුක්තවද එසේ කළ යුතුය. ඒ කියන්නේ මේ දෙකක් කිව්වා. කට්ට වහගන්න දුන්නා. තර්ක විද්‍යාන කට්ට කියන තේරෙනවද කියන එක. එහෙම එකකින් නෙමෙයි. ගෞරවාන්විත විදියටද තේරෙනවද කියන එක. ඒ කියන්නේ එයාට ඒක උත්තරයක් වෙන විදියට සමාන. ඒ කතා කරන උත්තරය එයාගේ ජීවිතේ වෙනස් වෙන තැනක් වෙන්න පුළුවන් මගේ ප්‍රමාන්තේදී. ඒ නිසා ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ ගෞරව ආචාරශීලීවද ගෞරවයෙන් යුක්තව දේශය කළ යුතුය. ඔබ නිදොස් හෘද සාක්ෂියක් ඇතිව සිටින්න කියන්න. ඔබ නිදොස් හෘද සාක්ෂියක් ඇතිව සිටින්න. ඒ කියන්නේ මේ හැම තැනකදීම ඔබ ඒ කියන්නේ ඔබගේ ඇතුළ ඔබගේ හදවත ඇතුළාන්ත හඩ මගේ ප්‍රමාන්තයනි. ඒ කියන්නේ හෘද සාක්ෂිය කියද්දී දෙවියන් වහන්සේ ඔබට කතා කරන තැන. හැම මතක තියාගන්න. අපි කියනවා scrupulous conscience කියලා. හෘද සාක්ෂිය කියන එක මාධ්‍යයක් දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. හැබැයි විකෘති හෘද සාක්ෂි තියෙනවා. හෘද සාක්ෂි දැන් මිනිමස් කන මිනිස්සු මිනිමස් කන කැනිබල්ස්ලා අපි ගන්න. එයාගේ හෘද සාක්ෂිය මිනිහෙක් මරුවර හෘද සත්‍ය කතා කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඒක ඕකේ කියලා. මගේ ප්‍රමාන්තනේ. ස්ක්‍රූප්ලස් අපි ඒක ඇවිල්ලා සංවේදීතාවයක් නැති තැනක. ස්ක්‍රූප්ලස් කියලා කියන්නේ පොඩි දෙයක් මම වැරදි. තේරුණාද කියන එක මම වැරදි. ඉතින් තේරුණාද හැම ඒක එහෙම ඒකාන්තයක්. හෘද සාක්ෂිය මාධ්‍යයක් වෙනවා ශුද්ධාත්මයන් තුළ ඔබට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන. ඒක හරි තැනක ගොඩනගෙන්නට ඕනේ හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය විකෘති වුණොත් එහෙම ඒක අබ්බගත වුණොත් එහෙම ඔබගේ හඬ ඇහෙන්නේ නැහැ. නමුත් හෘද සාක්ෂිය ඔබ නිදොස් හෘද සාක්ෂියක් ඇතිව සිටින්න. එවිට ඔබට කියන්න අපහාස කරමින් ඔබට විරුද්ධව කතා කරන අය කිතුණුවන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලැජ්ජාවට පැමිණෙනු ඇත. දැන් හරි ලස්සන දෙයක්. පේදුරුතුමා වෙනම ක්‍රමවේදයක් කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තනේ මේ දහම අනිත් අයට අරගෙන යන විදිය. මේ ශුද්ධාත්ම ආලේපය තුළ ක්‍රියා කරද්දී ඒ අනිත් අයට ඔබගේ ජීවිතේ සුභාරංශයක් වෙන විදිය. කියන්නේ ඔබ ඉන්න විදිහෙන් ඒගොල්ලෝ ලැජ්ජ වෙනවා. ඒක පෞලතුමා කතා කරලා කියන්නේ ඔබට කවුරු හරි වරදක් කරා නම් එයාට ගිහලා එයාට සලකන්න. ඒකතරම කඹුලට ගහනවා වගේ කියන. ඒ කියන්නේ ඔබ තන ඔබ ජේසුව දෙනවයි කියන තැන. ඒ කියන්නේ ඔබ ජීවිතේ ඉන්න විදිය එයාලගේ ජීවිතයට පණිවිඩයක් වෙනවා. 17. ඔබ යහපත කර කියන්න. දුක් විඳීම දේව කැමැත්ත නම් එය නපුර කර
එය නපුර කර දුක් විඳීමට වඩා දුක් විඳීමට වඩා හොඳය. හොඳය. මගේ ආදර ප්‍රමාන්තයනේ එක හරි ලස්සන දෙයක් ස්වාමීන් වහන්සේ කියන්නේ. පේදුරුතුමා කියන්නේ. ඒක නිසා මේ ගමන තුල උන්වහන්සේ කවදාවත් මේ සහායදායකයන්න් දෙනවා කියලා කියද්දී ඒ සහායදායකයන් කියද්දී මගේ ප්‍රමාන්තයනේ මේ ඇවිල්ලා අපිට සහනය දෙනවා, ප්‍රශ්න වලට උත්තර දෙනවා, තේරුණාද කියන එක, අරගල වලට මුහුණ දෙන්න බලය දෙනවා. තේරුණා? ඒක මේ උත්තර answers oriented relationship එකක් නෙමෙයි. යාළුවෙක් වගේ ඔබත් එක්ක හැමදාකම ඉන්නවා. එතනදී මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතවල යහපත කාර්යය කරද්දී විඳවන්න වෙනවා කියන කේ යථාර්ථය. එතකොට ওই රිලේෂන්ෂිප් එකේදී ඔබගේ එළිය මොකක්ද වෙන්නේ කියන එක ඔබට එච්චර අදාළ නැහැ. ඔබ ඒ ආදරයෙන් වෙලුණයින් පස්සේ බාහිර සාධක මම එයා ගාවට යන්නේ, එයා ගා උන්වහන්සේ ගාවට යන්නේ මම දේවල් ලබා ගන්න නෙමෙයි. ඔබ හිතන්න පෙම්මතියක් කියලා පෙම්මතා ගාවට යන්නේ ෆෝන් එකක් ගන්න, කියන්නේ දත් ගලවන චරිත ඉන්නවා. තේරුණාද කියන්නේ අරක ගන්න, මේකක් ගන්න, මේක කරගන්න. නෑ. ඉතින් පෙම්මතා ගාව ඉන්නදී පෙම්මතා ඔබ අනිවාර්යෙන් බලාගනි. දැන් කාලේ බලාගන්නේ කොහොමද කියලා වෙන ප්‍රශ්නයක්. තේරුණාද කියන්නේ? නමුත් එතන ඒ සම්බන්ධතාවය තුල ඔබ ඒ ආදරය නිසායි ඔහු ගාවට යන්නේ. ඒ ආදරය නිසා, එයාව ඕන නිසා යන්නේ. ඒ දේ තුළ ඔබගේ අවශ්‍යතාවය ඒ ඕන නිසා යද්දී එයා නිසා මට ගුටි කන්න වුණොත්, එයා නිසා මම පීඩාවට ලක් වුණොත්, එයා නිසා මට කට්ට කන්න වුණොත් මම ඒක ආදරෙන් කනවා මගේ ප්‍රේමවන්තයනි. ඒකයි රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. පේදුරුතුමා කතා කරලා පේදුරුතුමා කොච්චර අවස්ථාවාදී චරිතයක්ද. ගිනි තප ඉන්න තැන මගේ ප්‍රේමවන්ත ජේසුව මන්ත්‍රණ සභාවට අරගෙන ජේතුමා ගිනි තප හිටියා. එතන කාන්තාවක් ආදී ඔබ දන්නවද දන්නේ නැහැ කියලා තුන් පාරක් ප්‍රතික්ෂේප කරා. ජීවිතේ හරියම අවස්ථාවාදීව කටයුතු කරපු මේ පේදුරු අද කතා කරලා කියනවා ඔබ යහපත් දේ කරලා දුක් විඳින්න වෙලාව නම් කොච්චර හොඳයිද? ඒකයි ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යන තැන අවසාන වගන්තිය. ක්‍රිස්තුස් වහන්සේ කියන ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පව් දෙසා වරක් දිවි පිදුසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදුසේක. උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරන ලැබුසේක. දිව්‍ය ස්වභාවයෙන් උත්ථාන කරන ලැබුසේක. මගේ ආදර ප්‍රමාන්තියනි උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ පූජා වෙච්ච විදිය අධර්මිෂ්ඨ කෙනෙක් උනත් ඔබ මම. ඒකයි උන්වහන්සේ කතා කළා කියන ආදරය කරන විදිය මගේ ආදර ප්‍රමාන්තියනි. ස්වාමීන් වහන්සේ ආදරයෙන් ඔබ මාව කැඳවන තැන එතනයි. ඒ ආදරය තුල රැඳෙන්න උන්වහන්සේ ආරාධනා කරන තැන එතනයි. ඒකයි රෝම 5 වෙනි පරිච්ඡේදය අපි දකින්නේ. උන්වහන්සේ 6 වෙනි වගන්තියේ සිට උන්වහන්සේ කතා කළා කියනවා. උන්වහන්සේ කතා කළා කියවනේ අද අනාථ වෙන්න දෙන්නේ නැහැ කියලා. රෝම 5:6 කියනවා අප අනාථව සිටියදීම කියන්නේ. අප අනාථව සිටියදී ක්‍රිස්තුස් වහන්සේ පෞකාරයන් උදෙසා නියමිත කාලයේදී සිය දිවි පිදුසේක. ඒ කියන්නේ ඒ අනාථ වෙන්න ඕන වෙන්න තියදී ජේසු උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා අපිව ගොඩගත්තා. සත්ගුණවත් කෙනෙකු උදෙසා කියන්නේ. සත්ගුණවත් කෙනෙකු උදෙසා දිවිපිදීමට යමෙකු තුල ධෛර්යය තිබුණත් එවැන්නෙකු උදෙසා දිවිපිදීමක් සිදුවන්නේ කලාතුරකින්. බලන්න සත්ගුණවත් කෙනෙකු උදෙසා දිවිපිදීමට යමෙකු තුල ධෛර්යය තිබුණත් එවැන්නෙකු උදෙසා දිවිපිදීමක් සිදුවන්නේ කලාතුරකින්. දැන් හොඳ කෙනෙක් උදෙසා දිවිපිදන්න ඕනේ හොඳයිනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අපි මොකද අනිත් කෙනා හොඳයි කියලා මම දිවිපිදන්න. හැබැයි ජේසුස් මොකද කරේ ඊළඟ වගන්තිය ගන්න. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ සමාවෙන්න. දිවිපිදිය පිදුසේක සත්ගුණවත් කෙනෙකු උදෙසා යමෙකු දිවිපිදන්න තිබුණත් දහමෙකු උදෙසා දිවිපිදීමක් සිදුවන්නේ කලාතුරකින්. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අපිට කොච්චර ආදරේද කියලා දැනෙන්නේ වචනය ගන්න. ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම කියන්නේ. අප පෞකාරයන්ව ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා දිවිපිදු බැවිනි.
අප උදෙසා දැන් දිවි හොඳ පිදුවේ. මිනිස්සෙක් වෙනුවෙන් දී පූජා කරන එක යුතුයකමක්. ඒක හොඳයි. හැබැයි එහෙම කරන්නෙත් නෑ. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ කොහොමද? අපි පෞකාරව ඉන්නේ නැද්දී? ඒ කියන්නේ නොසන්ඩාලකම් එක්ක අමනයන්ව නීච අදමයන් වෙන්නේ නැද්දී? උන්වහන්සේ ඔබ මම වෙනුවෙන් පූජා වුණා කියන එක. ජේසු ඔබ මම වෙනුවෙන් ජීවිතය පූජා කරේ ඒ විදිහට මගේ ප්‍රමාතෙනි. එනිසා ඒ ආදරය අයිති කරගන්න, ඒ ආදරය අයිති කරගෙන පෙදරතුමා කතා කළා කියනවා අපිට ඒ ආදරෙන් ආදරය කරන්නට ශුද්ධාත්ම බලය ලැබලා අපිට මෙහෙවරකට යන්න ස්වාමීන් වහන්සේ මේ ඉරිදා අපිව සූදානම් කරනවා. පල්ලි යන ලෑස්ති වෙමු. පල්ලි යන්න බැරි වුණත් පූජාවට සම්බන්ධ වෙන්න මේ වචනය ගැඹුරින් නැවත මෙනෙහි කරලා සූදානම් වෙන්න ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පීඩයි.